නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින ධම්ගුණයෙන් සිත් සැනසේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා නම්බර් 210න් 25 ලුම්බිනිවත්ත සූර්ය පාළුව කඩවතයන් ලිපිනේ පදිංචිව සිට 2021 ජූලි මාස 4 වන දින මේ පරිලෝකීය පතිරාජ වඩුගේ සරච්චන්ද්‍ර මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් කවීත ධනුෂ්ක පුතුණුවන් මෑණියන් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා තමයි අද දින උතුම් වූ ධම්ගුණේ සිත් සැනසේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ධම්ගුණයෙන් සිත් සැනසේවා කියන උතුම් වූ මාතෘකාව මුල් කරගෙන අපි උතුම් ධර්මයේ ගැන කතා වෙනවා. ඒකාන්තයෙන්ම බුදු කෙනෙක්ගේ ධර්මයෙන් තමයි සිත සැනසෙන්නේ. ලෝක සත්වයාගේ සිත සංසිඳී යන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. ලෝක සත්වයාගේ චිත්ත සංතානයේ කෙලිස් ප්‍රහාණය වෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන්. සත්වයා සංසාර දුකින් ඈතර කරවන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. මේ ලෝක සත්වයා සුගතිය උපද්දන්න උපකාර වෙන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. සතර අපායෙන් නිදහස් කරන්න උපකාර වෙන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමයි ලෝකේ පරම ශ්‍රේෂ්ඨ ධර්මය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ලෝකේ පරම ධර්මය අවබෝධ කරා. අසිරිමත් සම්බුදු නුවණින් ඒ ආශ්චර්ය ධර්මයේ අවබෝධ කරලා මේ ලෝකෙට මනාවකට දේශනා කරා. මුල පිරිසිදු, මැද පිරිසිදු, අවසානයත් පිරිසිදු, පැහැදිලි වචන ඇති, පැහැදිලි අර්ථ ඇති. මුළුමනින්ම පරිසිද්ධු පරිපූර්ණව නිවන් මඟ දේශනා කරා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ආන්නේ අසිරිමත් ධර්මයෙන් තමයි සැබෑවටම සිත සැනසෙන්නේ. සැබෑවටම සිත පහන් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සම කරන්න පුළුවන් ධර්මයක් ලෝකේ නෑ. ධම්මෝ හි වාසෙට්ටා සෙට්ටෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අபிසම්පරායේච වාසෙට්ටේනි. මෙලොව පරලොව ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ. මෙලොවත් පරලොවත් ජනයා අතර පරම ශ්‍රේෂ්ඨ ධර්මයේ බුදු කෙනෙක් වදාළ ධර්මයයි. අපිට කොයිතරම් වාසනාවක්ද, කොයිතරම් සතුටු වෙන්න පුළුවන්ද පින්වත්නි. අනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි සරණ ගියානේ. අපිට කොයිතරම් පිහිටක් උපකාරයක් ලැබෙයිද ඒ බුදු කෙනෙක් වදාළ ධර්මයේ ඇසීම. කල්ප ගානකින් පින්වත්නි සම්බුදු බණ පද ඇහෙන්නේ. කලාතුරකින් බුදු කෙනෙක් වදාළ ධර්මයේ ඇහෙන්නේ. මේවා අතිශයින් දුර්ලභයි. ලෝකෙට සුලභ දේවල් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වීම දුර්ලභයි. සුලභ නෑ. ධර්ම රත්නයේ පහළ වීම දුර්ලභයි. සුලභ දේවල් නෙවෙයි. සංඝ රත්නයේ පහළ වීම දුර්ලභයි. සුලභ දේවල් නෙවෙයි. ලෝකේ අනික් සියලු දේවල් සුලභයි. ඒවා සුලභ දේවල්. හැබැයි උතුම් වූ තිසරණිය අතිශයින් දුර්ලභයි මේ ලෝකෙට. අතිශයින් දුර්ලභයි. ඒ නිසා මේ බුදු කෙනෙක් වදාළ ධර්මයේ ඒකාන්තයෙන්ම සත්‍යයක්. ඒකාන්තයෙන්ම මනාකොට සත්‍යයි බුදුරජාණන් වහන්සේ වදාළා වේ. ඒ ධර්මයේ තුල ඉස්මතු වෙන්නේ පරම සත්‍ය. ලෝකේ යථාර්ථය බුදු කෙනෙක් වදාළ ධර්මයෙන් විස්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සත්‍යයක් ලෝකෙට දේශනා කරේ.
ඒ සත්‍යයට සම කරන්න පුළුවන් ධර්මයක් ලෝකේ වෙන කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. කයං විරාගං අමතං පනීතං. බලන්න ඒ ධර්මයේ කෙලෙස් නසන බීතරාගිය අමා නිවෙනින් යුතු ඒ ධර්මයේ යදජ්ජ ගාසක්්‍ය මුනි සමාහිතෝ. යම් ධර්මයක් සමාහිත සිත් ඇති සාක්‍ය මුනීන්ද්‍රෝ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරාද නතේන ධම්මේන සමත්‍ය කිංචි. ඒ ධර්මයට සම කරන්න පුළුවන් ධර්මයක් මේ ලෝකේ කොහෙවත් නැත. තුන් ලෝකෙම නැත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සම කරන්න පුළුවන් ධර්මයක්. සම කරන්න පුළුවන් ධර්මයක් තුන් ලෝකෙම නැහැ. තුන් ලෝකෙම නැහැ. බලන්න ඉදම්පි ධම්මේ රතනම් පනීතං. මේ ධර්මයේ තුල තියෙන මාණික්කයක්, උතුම් ප්‍රණීත මාණික්කයක්, මාණික රත්නයක් බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම රත්නේ. ඒ නිසා බලන්න පින්වත්නි, ඒ අසිරිමත් ධර්මයේ අපිට කොයි තරම් දුර්ලභවද මේ ඇසෙන්නේ. කල්යාණ මිත්‍රයන් පහළ වෙලා මේ ධර්මයේ ඉස්මතු නොකරන්න ඔබ අප සියලු දෙනා දන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ. බුදු කෙනෙක්ගේ ධර්මයේ පුරුදු කරන්න එයා ශ්‍රේෂ්ඨත්වයේ කරා යනවා. ඒ ධර්මයේ පුරුදු කරන්න එයාගේ ජීවිතේ පුදුමාකාර විදිහට ගුණවන්ත කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා ඒ ධර්මයේ තුලින්. ඒ නිසා හිමිතිරි පාන්දර ඔබට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරන්න. මේවා ශ්‍රවණය කර පුරුදු කරන්න. ඔබ එදා පටන් ඔබ අද පටන් ගුණවන්තයෙක් බවට පත් වෙනවා. සත්පුරුෂ භාවයට පත් වෙනවා. ඔබ මේ ධර්මයේ අවබෝධ කරගන්න කෙනෙක් බවට ඔබ පත් වෙනවා. මේ ධර්මයේ පුරුදු කරන්න පටන් ගත්තොත්. එතකොට ඔබට අදහසක් තියෙන්න ඕනේ අපේ ජීවිතයේ සැබෑම පිළිසන්න ලැබෙන්නේ වෙන කිසිම දෙයකින් නෙවෙයි බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. සැබෑ යහපත අපිට ලැබෙන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. සැබෑ රැකවරණය ලැබෙන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන් කියලා ඔබට පැහැදීමක් තියෙන්න ඕනේ. ඔබට වැටහීමක් තියෙන්න ඕනේ. ආන් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරනවා. ධර්මයේ පුරුදු කරනවා. ඒ ධර්මයේ පුරුදු පුහුණු කරන එක අත්තරින්නේ ඒ කෙනා. එයාට තේරෙනවා සැබෑ රැකවරණය මට ලැබෙන්නේ මේ ධර්මයෙන් පමණයි. වෙන කිසි දෙයකින් ඒ සැබෑ පිහිට රැකවරණය මට ලැබෙන්නේ මේ ධර්මයෙන්මයි මට ඒ රැකවරණය ලැබෙන්නේ කියලා එයාට වැටහීමක් තියෙනවා. ආන්නේ කෙනා පින්වත්නි අත් නොහැර මේ ධර්මයේ පුරුදු කරනවා. ධර්මයේ පුරුදු කරනවා. ධර්මයේ පුරුදු කරන්න එයාට මේ නිවන් මාර්ග විවෘත වෙනවා. එයාගේ ජීවිතේ මහා ගුණවන්තයෙක් බවට පත් වෙනවා. ඒ ගුණවන්ත භාවය, ඒ ගුණවතාගේ ගුණ සුවඳ දස දිසාවටම පැතිරිලා යනවා. ගුණ සුගන්ධේ දස දිසාවටම පැතිරිලා යනවා. සුවඳක් වෙලා එයා හමනවා දස දිසාවටම. ආන් බලන්න. එහෙනම් මේ ධර්මයේ පුරුදු කරන්න එයා ගුණවන්තයෙක් බවට පත් වෙනවා. එයාගේ ගුණ සුගන්ධය දෙව්ලොවට පවා පැතිරිලා යනවානේ. දෙව්ලොවට පවා පැතිරිලා යනවා එයාගේ ගුණ සුගන්ධය. ආන් බලන්න. න පුප්ප ගන්ධෝ පටිවාතමේති. මේ මල් සුවඳ ප්‍රතිවිරුද්ධ දිශාවට හමන්නේ. සුළඟ හමාගෙන යන දිශාවට පමණයි මල් සුවඳ හමන්නේ. න චන්දනං තගර මල්ලිකාවා. සඳුන් තුවර ආදී මල් වල සුවඳ හමන්නේත් සුළඟ හමාගෙන යන දිශාවට පමණයි. සඳුන් තුවරලා සමන් ආදී මල් සුවඳ හමන්නේ සුළඟ හමාගෙන යන දිශාවට පමණයි. ප්‍රතිවිරුද්ධ දිශාවට හමන්නේ. සතංච ගන්ධෝ පටිවාතමේති. හැබැයි සත්පුරුෂයාගේ ගුණ සුගන්ධේ ප්‍රතිවිරුද්ධ දිශාවටත් හමාගෙන යනවා කියනවා. සබ්බා දිසා සත්පුරිසා පවාතීති. සත්පුරුෂයා පින්වත්නි සුවඳක් වෙලා දස දිශාවටම හමනවා කියනවා. සත්පුරුෂයා සුවඳක් වෙලා ගුණ සුගන්ධයක් බවට පත් වෙලා දස දිශාවටම හමාගෙන යනවා එයාගේ ගුණ සුගන්ධය. එහෙනම් ඒ ගුණ සුගන්ධයේ උපදින්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. ඒ ගුණ සුගන්ධයේ පැතිරලා යන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයේ පුරුදු කරන කෙනාටයි. ඒ කෙනා පින්වත්නි ගුණ සුගන්ධයක් වෙලා එයා දස දිශාවටම හමනවා.
ඒ කෙනා හැම කෙනාටම ප්‍රියමනාපයි. ඔබ අන් අයට ප්‍රියමනාප වෙන්න කැමති නම් ඔබ ධර්මයේ තුලින් ගුණවන්තයෙක් වෙන්න ඕනි. ධර්මයේ පුරුදු කරන්න ඒකාන්තයෙන්ම ගුණවන්තයෙක් බවට පත් වෙනවා. ගුණවන්තයෙක් බවට පත් වෙන්න නම් ඔබ ධර්මයේ පුරුදු කළ යුතුයි. ඒ ධර්මයෙන් සැබෑ ගුණවතෙක් බවට පත් කළා දෙනවා ඒකාන්තයෙන්ම. එහෙනම් ජීවිතයේ සැබෑ සත්පුරුෂ භාවයේ උපදලා දෙන්නේ පින්වත්නි මේ ධර්මයෙන්. ආනේ කෙනා අද ලිද්දෝ දිතං අහෝ අමෝඝං තස්ස ජීවිතං. ඒ කෙනාගේ ජීවිතේ දෙලිඳු නෑ. හිස් දෙයක් නෙවෙයි එයාගේ ජීවිතේ. ඒ කෙනා සැබෑම ධනවතෙක් බවට පත් වෙනවා. සැබෑම ධනවතෙක්. ඇයි? එයාට ධර්මයේ තුලින් උපදවාගත්තු ගුණ තියෙනවා. ඒ ගුණයන් නිසා එයා ධනවතෙක් බවට පත් වෙනවා. ආශ්චර්යයි අద్භූතයි පින්වත්නි. බුදු කෙනෙක්ගේ ධර්මයෙන් මේවා අපිට ලැබෙන්නේ. බුදු කෙනෙක්ගේ ධර්මයෙන් තොරව ගුණවන්තයෙක් වෙනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ මේ අසිරිමත් ධර්මයට පුළුවන් ගුණවන්ත භාවයේ උපදවාගත්ත කෙනා සුගතිය උපද්දන්නේ මේ ගුණවන්ත භාවය නිසා. එයා නිදා පිබිදියා වගේ පින්වත්නි දෙවියන් අතර සුගතිය උපද්දන්නේ ඒ ගුණ නිසා, ඒ ධර්මයේ නිසා. ධර්මයෙන් තමයි මේ සැබෑ රැකවරණය ලැබෙන්නේ. ඒ නිසා බලන්න ධර්මයට ආස කරන්න ඔබ. හිමිදිරි පාන්දර පහන් සිතින් ධර්මයේ අහන්න. ඔබ ප්‍රබෝධමත් වෙයි ඔබගේ හිත. පහන් සිතින් ධර්මයේ පුරුදු කරන්න. ඔබ දවස ආරම්භ කරන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. ධර්මයේ පුරුදු කිරීමෙන් ඒකාන්තෙම ඔබේ ජීවිතයේ දියුණුව කරා යනවාමයි. ඒක වළක්වන්න බෑ. ඔබගේ ජීවිතයේ දියුණුව කරා යනවාමයි මේ අසිරිමත් ධර්මයේ පුරුදු කිරීමෙන්. මේ ධර්මයේ පුරුදු කිරීමෙන් ඔබගේ ජීවිතයේ දියුණුව කරා යනවා. ඒකාන්තෙම දියුණුව කරා යනවා. පින්වත්නි බලන්න මේ සිත්වල ඇති වෙනවා ඉරිසියාව කියන අකුසලයේ. සාමාන්‍ය හිතක ඉරිසියාව කියන අකුසලයේ ඇති වෙනවා. මේ ඉරිසියාව කියන අකුසලයේ ඇති වුණාට පස්සේ එයා අන් අයගේ සැපයට කැමති නෑ. අන් අයට ලැබෙන ලාභ සත්කාර, ගෞරව සම්මාන ඒවට මෙයා කැමති නෑ. ඒවා ඉවසන්න බෑ. ඒවා දරා ගන්න බෑ. ආන්නේ ඉරිසියා සහගත සිතක් කෙනෙකුට ඉපදුනොත් පින්වත්නි ඒ සිත දූෂිත වෙනවා ඒ අකුසලයේ නිසා. ඒ හිත කිලිටු වෙනවා. එයාට දියුණුවක් කරා යන්න බෑ. හැබැයි යම් කිසි කෙනෙකුට ඉරිසියා සහගත සිතක් නැත්තම් එයා අන් අයගේ සැපේ දැකලා සතුටු වෙනවා නම් එයාගේ හිත උදාර හිතක් හිමිදිරි පාන්දර හිතන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ මුදිතාව කියන ගුණය අනේ මට පුරුදු කරගන්න තියෙනවා නම් මට කොයිතරම් යහපතද. මේ මුදිතාව කියන අසිරිමත් ගුණය මට වඩා ගන්න තියෙනවා නම් මගේ හිත කොයිතරම් උදාරද කියලා හිතන්න. එයා අන් අයට ප්‍රියමනාපයි. එයා අන් අයට මහේසාක්‍යයි. ඔබ කැමති නම් මහේසාක්‍ය වෙන්න. ඔබ කැමති නම් ඔබ යම් පිරිසක් මැදට ගියාම ඔබ පිළිගන්වා දකින්න ඔබ කැමති නම් ඔබට ගෞරව සම්මාන ඒ අය දක්වනට ඔබ කැමති නම් ඔබ ඒ අය ඉදිරියේ මහේසාක්‍යව ඉන්න ඔබ කැමති නම් ඔබ හොඳට පිළිගන්නවා නම් ඒ අය ඔබ සමාජයේ හොඳට පිළිගන්නවා නම් ඔබ සමාජයේ ගරු බුහුමන් ලබනවා නම් ඔබ iriසියා කරන කෙනෙක් නෙවෙයි එහෙනම්. එයයි අසිරිමත් ගුණය. අසිරිමත් ගුණය. මුදිතාව කියන්නේ පින්වත්නි අන් අයගේ සැපේ දැකලා සිතේ ඇතිවෙන සතුට අන් අය සැපසේ ඉන්නවා දැකලා සිතේ ඇතිවෙන ප්‍රබෝධයේ සතුට මුදිතාවයි. මුදිතාවයි. කෙනෙක් භවභෝග සම්පත් වලින් දියුණු වෙනවා නම් එතකොට ඒ කෙනා දැකලා අනේ කොච්චර දෙයක්ද මේ අය දියුණු වෙනවනේ කියලා හිත සතුටු වෙනවා නම් පින්වත්නි ඒ හිත දියුණු හිතක්. ඒ හිත උදාර හිතක්. ඒ හිත ශ්‍රේෂ්ඨයි. ඒ සත්පුරුෂ සිතකයි මුදිතා උපදින්නේ. බලන්න මේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා රැගෙන යන ආකාරය හරි පුදුමයි. එහෙනම් කෙනෙක් භවභෝග සම්පත් වලින් ධනෙන් දියුණු වෙනවා නම් අවට ඉන්න අය වේවා, ඥාති වේවා, ගමේ අය වේවා දකින්නකොට පින්වත්නි
හොඳට කල්පනා කරලා බලන්න සාමාන්‍ය හිතක ඇති වෙන්නේ මොකද්ද? කෙනෙක් දියුණු වෙනකොට සාමාන්‍ය හිතක ඇති වෙන්නේ ඊර්ෂ්‍යාව සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන්. දියුණු වෙනවා දැකලා හිතේ සතුටක් නැහැ. බොහෝ අයට හිතේ සතුටක් ඇති කරගන්න අමාරුයි. අන්න අය දියුණු වෙනවා දැකලා. ඒක උහුල ගන්න අමාරුයි. හැබැයි යම් කිසි කෙනෙකුට ධනෙන් දියුණු වෙනකොට අනේ කොයිතරම් දෙයක්ද මේ අය දියුණු වෙනවා කියලා හිතනවා නම් ඒ අසිරිමත් ගුණයක් පින්වත්නි මුදිතාව කියන්නේ ඒකයි. අන් අයගේ සැපේ දැකලා සිතේ ඇති වෙන සතුට සිතේ උපද්දා ගන්න සතුට මුදිතාවයි. හරි අසිරිමත් ගුණයක් පින්වත්නි මුදිතාව කියන ආශ්චර්ය ගුණය පුරුදු කරන්න පුළුවන් නම් ඔබ මහේසාක්‍යයි. ඔබ මහේසාක්‍ය වෙන්න කැමති නම් අන්න අද සිට පුරුදු කරන්න. මොකද්ද මුදිතාව කියන ගුණය? ඔබ දිනෙන් දින මහේසාක්‍ය වෙයි. ඔබ සෑම දෙනා පිළිගන්න කෙනෙක් බවට පත් වෙයි. ඔබගේ කීර්ති ගෝසාව පැතිරිලා යයි. මුදිතාව පුරුදු කරොත් අන්න අය ගොඩාක් පිළිගයි ඔබ. මේ මුදිතාව කියන ගුණය. එතකොට බලන්න කෙනෙක් ඉගෙන ගන්නකොට ඒක දැකලා දියුණු වෙනවා නම් අනේ අහවල් ළමයා හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා එයාට සතුටක් ඇති වෙනවා නම් යම් කිසි කෙනෙකුට පින්වත්නි එයාගේ හිත දියුණුයි. දැන් සාමාන්‍ය පාසලක ගත්තොත් පින්වත්නි ළමයි අතර තියෙනවා තරංගකාරී ස්වභාවය. ඒ තරංගකාරී ස්වභාවයේ මත මුදිතාව වැඩෙන්නේ නැහැ. ඒ මත වැඩෙන්නේ ඊර්ෂ්‍යාවයි. එකිනෙකා පරයායන්ද තරංගයක් තියෙනවා. ඒ තරංගයේ මත අකුසල් වැඩෙන්නේ ඊර්ෂ්‍යාව වැඩෙන්නේ. ඒතර අන් අය දියුණු වෙනවට කැමති නැහැ. වෙන කෙනෙක් ඉගෙන ගන්නවට කැමති නැහැ. එයා අභිභව යන්න මහන්සි ගන්නවා. ඒ තුල තියෙන්නේ තරංකාරී ස්වභාවයක්, ඊර්ෂ්‍යා සහගත ස්වභාවයක්. අන් අය දියුණු වෙනවට කැමති නැහැ. හැබැයි මුදිතාව එහෙම නෙවෙයි. මුදිතාව තියෙන කෙනා පාසලක ඉගෙන ගන්න ළමයෙක් වෙන්න පුළුවන්. එයාට මුදිතාව තියෙනවා නම් එයත් එක්ක ඉගෙන ගන්න අය හොඳට දක්ෂා ඉන්නවා නම් පාසලේ තමාගේ යාළුවෝ එයා සතුටු වෙනවා. අනේ මාගේ යාළුවන්ට ඉගෙන ගන්න පුළුවන් නේ. කොච්චර දෙයක්ද මේගොල්ලන් ඉගෙනගෙන දියුණු වෙනවා නම් කියලා යම් දරුවෙක් හිතනවා නම් පින්වත්නි ඒ හිත හරි ශ්‍රේෂ්ඨයි. ඒ හිත හරි ශ්‍රේෂ්ඨ හිතක්. එයාට මුදිතාව තියෙනවා. එයාට මුදිතාව තියෙනවා. ඒ හිත හරි ශ්‍රේෂ්ඨයි. ඒ නිසා කල්පනා කරන්න මේ මුදිතාව කියන්නේ ආශ්චර්ය ගුණයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි මේ ගුණය අපිට පුරුදු කරන්න තියෙන්නේ. බුදු කෙනෙක්ගේ ධර්මයෙන් තොරව මුදිතාවක් ගැන අපිට අහන්න ලැබෙන්නේ නැහැ. සැබෑ මුදිතාව ලෝකෙට දේශනා කරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. ඒතර බලන්න රැකියා ස්ථානයක වෙන්න පුළුවන්. ඔබ රැකියාවට යන්න පුළුවන්. මෙතන ඉගෙන ගන්න ළමයි මේ ධර්මයේ අහන අය ඉන්න පුළුවන්. රැකියාවට යන පිරිස ඉන්නවනම් තමාගේ රැකියා ස්ථානයේ දක්ෂව වැඩ කරන අය ඉන්නවනම් හොඳට කළමනාකාරීත්වයෙන් යුතුව දක්ෂව වැඩ කරන අය ඉන්නවනම් ඒ අය දැකලා මොකක්ද ඇති කරගන්න ඕනේ? අනේ මේ අය හරි දක්ෂයි. මේ දක්ෂතාවය නිසා මේ අයට යහපතක් උදා වෙනවනේ. මේ ආයතනයටත් යහපතක් උදා වෙනවනේ. මේ අය නිසා අන් අයටත් යහපතක් උදා වෙනවා මේ දක්ෂතාවය නිසා. ඒ නිසා ඒක කොයිතරම් හොඳ දෙයක්ද කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒක මුදිතාවයි. ඒක මුදිතාවට අයිති. ඇයි එයා තුළ ඉරිසියාව හටගන්නේ නැහැ. බලන්න කොච්චර දියුණු හිතක්ද. ඒක නා සෑම දෙනාම පිළිගන්නවා පින්වත්නි. මහේසාක්‍යයි එයා. එයා මහේසාක්‍යයි. බලන්න මුදිතාව තුලින් ලබා දෙන්න ආනිසංස බලන්න කියලා නිම කරන්න බෑ. මුදිතාව අద్භූත අසිරිමත් ගුණයක්. මුදිතාව කියන්නේ අසිරිමත් ගුණයක්. මුදිතාව කියන ගුණය. එතකොට දැන් බලන්න පින්වත්නි මේ විදිහට තමාගේ ගමේ ඉන්න අය පවා දියුණු වෙනකොට නොයේක ආකාරයෙන් එයා සතුටු වෙන ලස්සන කෙනෙක් දකින්නකොට කෙනෙකුට සතුටක් ඇති වෙනවා නම් අනේ මෙයා හරිය ලස්සනයි. සසරේ පින් කරපු නිසා මෙයා ලස්සනව ඉපදිලා තියෙනවා. අනේ කොයිතරම් දෙයක්ද. එයා ඒ පුණ්‍ය විපාකයක්නේ භුක්ති විඳින්නේ කියලා හිත සතුටු වෙනවා නම් ඒක මුදිතාවට අයිති. ඒක අයිති මුදිතාවට. ඒ හිත දියුණුයි පින්වත්නි. ඒ හිත දියුණුයි. ආනේ දියුණු හිතට ඔබ කැමති නම් ඔබ මුදිතාව ඇති කරගන්න. ඔබේ හිත පිරිය ගන්න. නැත්නම් ඔබේ හිත කෙලෙස් වලින් පිරිහිලා යනවා. ඉරිසියාව හටගත්තොත්
ඔබේ ජීවිතේ පිරිහිලා යනවා. දියුණුවක් ලැබෙන්නේ නැහැ. සමාජයේ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. iriසියා කරන කෙනෙකුට. සමාජයේ තැනක් නැහැ iriසියා කරන කෙනෙකුට. සමාජයෙන් කොන් වෙලා යනවා. iriසියා කරන කෙනා. හැබැයි මුදිතාව වඩන කෙනා සමාජයේ යන තැන පිළිගන්නවා. එයා මහේසාක්‍යයි. එයාට ගරු බුහුමන් ලැබෙනවා. බලන්න මෙහෙමයි නැද්ද? ඕන තරම් ඉන්නවා මෙහෙමයි. තමන්ගේ ගෙදරක ගත්තත් පින්වත්නි බලන්න. හොඳට ඉන්නවා නම් තමාගේ සහෝදර සහෝදරියෝ ඒ වගේම ඥාති හිත මිතිරන් මේ ඉරිසියා කරන්නේ නැත්තම් අන් අයට. එයා අන් අයට ප්‍රියමනාපයි. එයා අන් අයට ප්‍රියමනාපයි. එයාගේ හිත හරි සුන්දරයි. ඇයි කෙනෙක් දියුණු වෙනකොට එයා සතුට වෙනවා. දැන් බොහෝ ගත්තොත් පින්වත්නි එක ගෙදරක පවා සහෝදර සහෝදරයන් අතර ඉරිසියාව හට ගන්නවානි. සහෝදරයන් අතර ඉරිසියාව හට ගන්නවානි. එකිනෙකා දියුණු වෙනකොට ඉරිසියාව හට ගන්නවානි. හැබැයි ගෙදරක පවා මුදිතාව වඩන අය ඉන්නවනම් අනේ අපේ සහෝදරයා දියුණු වෙන්නේ සතුට වෙනවා. ඒක මුදිතාව. අපේ සහෝදරිය හොඳට ඉගෙන ගන්නවානේ. එයා සතුට වෙනවා. ඒක මුදිතාව. ඒක මුදිතාවට අයිති. අනේ අපේ ඥාතියා දැන් දියුණුයි කියලා සතුට වෙනවා. ඒක මුදිතාවට අයිති. මුදිතාවට අයිති. ඒක මුදිතාවට අයිති. බලන්න. කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ව්‍යාපාරයක් පටන් ගන්න දියුණු වෙනවා. ඒක දැකලා හිතනවා නම් අනේ මේ දරුවා මේ ළමයා මේ ඥාතියා ව්‍යාපාරයක් පටන් ගන්න දියුණු වෙනවා නම් කොයිතරම් දෙයක්ද ඒක යාට යහපත පිණිස පවතිනවා කියලා හිතනවා නම් ඒක මුදිතාවට අයිති. ඒක මුදිතාවට අයිති. මුදිතාවට අයිති. බලන්න එතකොට කොච්චර දියුණු හිතක්ද මුදිතාව කියන උතුම් ගුණය. මුදිතාව කියන ගුණය. එතකොට කෙනෙක් මේ විදිහට හොඳට දීර්ඝායුෂ තියෙන කෙනෙක් දැකලා එයා ගැන සතුටු වෙනවා නම් අනේ මෙයා දීර්ඝායුෂ විඳින්නේ මේ එයා සසරේ කරපු පිනක් නිසා. එයා සතුටු වෙනවා. හොඳ ලස්සන කෙනෙක් දැකලා සතුටු වෙනවා. මෙයා මේ ලස්සන වෙලා ඉන්නේ මෙයාගේ තියෙන සසරේ කරපු පිනක් නිසා. කෙනෙක් සැපසී ඉන්නවා නම් කායික මානසික සතුටින් ඉන්නවා කෙනෙක්. එයා කායිකව සතුටින් ඉන්නවා මානසිකව සතුටින් ඉන්නවා. එහෙම කෙනෙක් දැකලා සතුටු වෙනවා නම් අනේ මෙයා නම් සතුටින් ඉන්නවා. හරි සැපසේ ඉන්නවා කොයිතරම් දෙයක්ද කියලා ඒක මුදිතාවට අයිති. එපමණකින් පින්වත්නි එයාගේ පීඩා නැති වෙලා යනවා. එයාගේ පීඩා නැති වෙලා යනවා. නැති වෙලා යනවා. මේ මුදිතා චේතෝ විමුක්තිය හොඳට වඩනවා නම් පින්වත්නි මුදිතා චේතෝ විමුක්තිය හොඳට වඩනකොට එයා මහේ සාක්‍ය වෙනවා බලන්න. එයාගේ තියෙන ඉරිසියාව නැති වෙලා යනවා. ඉරිසියාව නැති වෙලා යනවා. මේ මුදිතාව වඩනවා නම් ඉරිසියාව නැති වෙලා යනවා. මුදිතාව වැඩිීමේ ආනිසංස බලන්න මුදිතා භාවනාව. එතකොට කෙනෙකුට ධර්මයේ හැසිරෙන්න අරතියක් හට ගන්නවා නම් ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න අකමැත්තක්. ධර්මයේ හැසිරෙන්න අකමැත්තක් අරතියක් ධර්මයේ හැසිරෙන්න හිත ඉඩ දෙන්නේ නැහැ. ඒකට කියනවා අරතිය කියලා. ධර්මයේ හැසිරෙන්න හිත නැමෙන්නේ නැහැ. ආනි වගේ කෙනෙක් මුදිතාව වඩනවා නම් එයාට මේ අරතිය හටගන්නේ නැහැ. එයාට අරතිය හටගන්නේ නැහැ. එයා ධර්මයේ සතුටින් හැසිරෙනවා. සතුටින් හැසිරෙනවා. සතුටින් හැසිරෙනවා. එයා ධර්මයේ තුලම වාසය කරනවා. ධර්මයේ තුලම වාසය කරනවා. බලන්න මේ මුදිතා භාවනාවේ ආනිසංස. බලන්න මුදිතා වැඩිීමේ අනුසස්. ආන් බලන්න. ඔබ ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් ඔබට ධර්මයේ හැසිරෙන්න යම් අපහසුකම් එනවා නම් ධර්මයේ හැසිරෙන්න හිත නැමෙන්නේ නැත්නම් ධර්මයේ පුරුදු කරන්න හිත දෙන්නේ නැත්නම් මුදිතා භාවනාව වඩනවා නම් පින්වත්නි ඔබට ඒ ගොඩාක් උපකාර වෙනවා අරතිය දුරු කරගන්න. අරතිය දුරු කරගෙන වාසය කරන්න. මුදිතා භාවනාව වැඩිම. ඔබ සතුටින් ධර්මයේ හැසිරෙයි. පුදුමාකාරයි බුදු කෙනෙක්ගේ ධර්මයේ බලන්න. පුදුම සහගතයි බුදු කෙනෙක් වදාළ ධර්මයේ. මේ අසිරිමත් මුදිතාව පුරුදු කරොත් ගොඩාක් ආනිසංස අපිට ලැබෙනවා. ගොඩාක් ආනිසංස ලැබෙනවා. ආන බලන්න. ඉතින් මේ වගේ දේවල් වලින් කෙනෙක් ආයුෂයෙන් හොඳට ඉන්නවා නම් ආයුෂ වර්ණයෙන් හොඳට ඉන්නවා නම් සැපයෙන් බලයෙන් හොඳට ඉන්නවා නම් ඒ අය දැකලා සතුටු වෙනවා නම් පින්වත්නි ඒක තමයි මුදිතාව. මුදිතාව.
ඒ වගේම කෙනෙක්ගේ කීර්ති ගෝසාව පැතිරලා යනකොට කෙනෙකුට කීර්තිය තියෙනවා නම් එයා කෙනෙක් ගැන කීර්ති ගෝසාව පැතිරලා යනකොට ඒක අහලා අනේ අහවල් කෙනාගේ ಗುಣ කියනවානේ. අහවල් කෙනා හරි ප්‍රසිද්ධයි. එයා ගැන කතා වෙනවා කියලා ඒක සතුටු වෙනවා නම් කෙනෙක්. බලන්න අහවල් කෙනා ගැන අන් අය කතා වෙනවා. එයා ගැන කීර්ති ගෝසාව පැතිරලා යනවා කියලා එයා ඒක සතුටු වෙනවා නම් කෙනෙක්. අනුමෝදන් වෙනවා නම් ඒක මුදිතාව. හැබැයි බොහෝ විට ගත්තොත් පින්නොත් අපි හිතේ ඇති වෙන්නේ කෝකද? බොහෝ විට ගත්තොත් සාමාන්‍ය හිතක. සාමාන්‍ය හිතක ඇති වෙන්නේ කෙනෙක්ගේ ಗುಣ කියද්දි කීර්ති ගෝසාව පැතිරිද්දි සාමාන්‍ය හිතක ඇති වෙන්නේ මොකද්ද? මුදිතාවද ඊර්ෂ්‍යාවද? ඊර්ෂ්‍යාව. සාමාන්‍ය හිතක ඇති වෙන්නේ ඊර්ෂ්‍යාව. හැබැයි මුදිතාව පුරුදු කරන කෙනෙකුට ඊර්ෂ්‍යාවට ඉඩක් නැහැ. ඊර්ෂ්‍යාවට ඉඩක් නැහැ. එයා අන් අය ගුණ වර්ණනා කරද්දී සතුටින් අහගෙන ඉන්නවා. අනුමෝදන් වෙනවා. අන් අයට හොඳ පිරිස් බලයක් ඉන්නවා දැකලා. සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ඇති වෙන්නේ. හැබැයි මුදිතාව වඩන කෙනෙකුට අන් අයගේ පිරිස් සම්පත්තිය දැකලා අනුමෝදන් වෙනවා. අනේ මේ ඔක්කොම මෙයාට ලැබිලා තියෙන්නේ මෙයා කරපු පිනක් නිසා. කොයිතරම් දෙයක්ද ඒ තමන්ගේ පුණ්‍ය විපාකයක් නිසා ඒවා ලැබෙන්නේ කියලා එයා ඒක අනුමෝදන් වෙනවා. බලන්න බුදු කෙනෙක්ගේ ධර්මයෙන් පින්වත්නි ජීවිතයේ ඇතිවෙන පරිවර්තනය හිතලා නිම කරන්න බෑ. මේ චිත්ත සංතානයේ ඇතිවෙන දියුණුව බුදු කෙනෙක්ගේ ධර්මයෙන් තොර මේ වගේ අසිරිමත් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. බුදු කෙනෙක්ගේ ධර්මයෙන්මයි මේ වගේ ආශ්චර්ය පරිවර්තනයක් හිත ඇතුලේ ඇති වෙන්නේ. ඊර්ෂ්‍යාව නැති වෙලා මුදිතාව වැඩෙනවා කියන්නේ ඒ ජීවිතයක ඇති වෙන අසිරිමත් පරිවර්තනයක්. ඒක කළා දෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන්. ඒක ඇති කරන්නේ මෙරෝ පරලෝ ජනයා අතර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්. කොච්චර අසිරිමත්ද එතකොට බුදු කෙනෙක් වදාළ ධර්මය. කල්පනා කරලා බලන්න. ලෝකේ ශ්‍රේෂ්ඨතම ධර්මයෙන් මේ චිත්ත සංතානයේ පාරිශුද්ධ භාවය ඇති වෙන්නේ අකුසල් ප්‍රහාණය වෙලා මේ අසිරිමත් කුසල් උපදින්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් තමයි. දහම් ගුණයෙන් ඒකාන්තයෙන් පින්වත්නි සිත සැනසෙනවාමයි. සිත ප්‍රමුදිත වෙනවාමයි. සිත පහන් වෙනවාමයි බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. සතුටු වෙන්න ඔබ. මුදිතාව පුරුදු කරන්න මහන්සි ගන්න. ඔබට ගොඩාක් යහපත හිතසුව පිණිස පවතී. මුදිතාව වැඩි වීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ඉදපන මානව ඒකච්චෝ ඉත්තීවා පුරිසෝවා ඉස්සා මනකෝ හෝති. ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා කියනවා ඊර්ෂ්‍යා සහගතව ඉන්නවා. ඒ කියන්නේ අන් අයගේ සැපේ දැකලා එයාට ඇති වෙන ඊර්ෂ්‍යාවක්. පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සති. අන් අයට ලැබෙන ලාභ සත්කාර ගෞරව සම්මාන පූජාවන් දැකලා අන් අයට ලැබෙන ගෞරව සම්මාන වැඳුම් පිදුම් දැකලා ඊර්ෂ්‍යා කරනවා කියනවා. ඊර්ෂ්‍යා කරනවා කියනවා. උපදුස්සති. එයා තරහට ගන්නවා. ආනන්නට ලාභ සත්කාර ලැබෙනවා කියලා හිතේ තරහක් අට ගන්නවා යාට. ඉස්සම් බන්ධති. ඊර්ෂ්‍යාවෙන් බැඳෙනවා කියනවා. මේ හිතක ඇති වෙන අකුසලයේ ඊර්ෂ්‍යාව කියන්නේ. සෝ තේන කම්මේන ඒවන් සමත්තේන ඒවන් සමන්දින්නේන කායස්ස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතයන් නිරයන් උපපජ්ජති. ඒ වගේ කෙනෙක් පින්වත්නි මරණයටපත් වුණාට පස්සේ යන්නේ ඒ ඊර්ෂ්‍යා සහගත කර්මය නිසා. ඒ ඊර්ෂ්‍යා සහගතව වාසය කිරීම නිසා එයා නිරේ උපදිනවා කියනවා. එහෙනම් ඊර්ෂ්‍යාව නිරේගාමී අකුසලයක්. ඒක දේශනා කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඊර්ෂ්‍යාව පවත්වනවා නම් ගොඩාක් බහුලව පවත්වනවා නම් ඒක පින්වත් නිරේ උපදින්න උපකාර වෙනවා. කොහේ උපදින්නද? නිරේගාමී වෙන්න එයාට උපකාර වෙනවා මේ බලවත් ඊර්ෂ්‍යාව. බලවත් ඊර්ෂ්‍යාව. ඕන බලන්න මේ හිතේ අභ්‍යන්තරයේ තියෙන අකුසල් මේ අන්නයට ලැබෙන ලාභ සත්කාර ගෞරව සම්මාන දැකලා හිතේ කෝපයක් හට ගන්නවා නම් ඊර්ෂ්‍යාවක් හට ගන්නවා නම් ඊර්ෂ්‍යාවෙන් බැඳ ගන්නවා නම් දැනගන්න ඕනේ තමාගේ හිතේ මේ බලවත් ඊර්ෂ්‍යාව තියෙනවා. වහා අප්‍රමාදී වෙන්න ඕනේ යාට. එහෙනම් මම මේක බැහැර කළා මුදිතාව වඩන්න ඕනේ. එහෙනම් එයාගේ හිත රැකලා දෙන්නේ කුමකින්ද? මුදිතාව වඩපු කෙනෙක්ට ඊර්ෂ්‍යාව හටගන්නේ නැහැ. අන්න ඒ බලවත් අකුසලයෙන් හිත ආරක්ෂා කරලා දෙන්නේ මුදිතාවෙන්. බලන්න බුදු කෙනෙක්ගේ ධර්මයේ කොයිතරම් පරම අසිරිමත් ධර්මයක්ද? බුදු කෙනෙක්ගේ ධර්මයෙන් විනා පින්වත්නි මේ අద్භූත රැකවරණය ලෝකේ කොහෙන්වත් ලබා දෙන්නේ නැහැ. මේ අසිරිමත් රැකවරණය බුදු කෙනෙක්ගේ ධර්මයෙන් විනා වෙන කොහෙන්වත් ලබා දෙන්නේ නැහැ. කෙනෙකුට ඊර්ෂ්‍යාව එද්දී
ඒක ප්‍රහාණය කරලා කුසලයක් උපද්දන්න එයාට මුදිතාව උපකාර වෙනවා. දැන් මේ ධර්මයේ දන්නේ නැති කෙනාට පින්වත් ඉරිසියා ප්‍රහාණය කරගන්න පුළුවන්ද? ඉරිසියා ප්‍රහාණය කරගන්න බෑ. හොඳට ධර්මයේ පුරුදු කරන කෙනාටයි මේ අකුසල් ප්‍රහාණය කළා මුදිතාව වඩන්න පුළුවන් වෙන්නේ. එහෙනම් බලන්න බුදු කෙනෙක්ගේ ධර්මයෙන් සැබෑ පිහිට ලැබෙනවද නැද්ද? සැබෑ පිහිට ලැබෙනවා. සැබෑ රැකවරණේ ලැබෙනවා බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. ඒක ආශ්චර්යයි. අద్භූතයි මේ බුදු කෙනෙක් වදාළ ධර්මයේ. පුදුම සහගතයි බලන්න. තමා කරන්නේ යමක්ද ඒක විපාකේ ඒ අයුරින්ම ලැබෙනවා. තමා වපුරන්නේ යමක්ද ඒ වපුරන දේ තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ. ඒක ලෝකීය ධර්මතාවයක්. ඒක දේශනා කරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බලන්න මේ විදිහට නිරේ උපදිනවා කියනවා. නෝචී කායස්ස පේතා පරම්මරණ අපායන් දුක්ඛතින් විනිපාතං නිරයන් උපපජ්ජති. එයා නිරේ ඉපදුන් නැත්තම් සචේ manussත්තං ආගච්ඡති. නිරේ උපදින්න නැතුව මනුස්ස ලෝකෙට ආවොත් යත් යත් පච්චා ජායති. යම් යම් තැනක උපදී දෙයා අපේ සක්කෝ හෝති අල්පේ සාක්‍යය කියනවා. ඒක ඉරිසියා කරන කෙනා කවුරුත් පිළිගන්නේ නැහැ. සමාජයට කියත් පිළිගන්නේ නැහැ. එයා කොන් වෙලා යනවා. එයා ගමේ හිටියත් කොන් වෙලා යනවා. පාසලක ගියත් එයා කොන් වෙලා යනවා. ඇයි? තමා කරගත්තේ කර්මයේ විපාක. ඒ මොකද්ද? ඉරිසියා සහගතව සිටීමේ විපාක. මෙලවදීම විපාක දෙනවා. එයා පිළිගන්නේ නැහැ කවුරුත්. එයාට ගෞරව සම්මාන කරන්න හිතෙන්නේ නැහැ. ඇයි? එයා ඉරිසියාවෙන් වාසය කරන කෙනෙක්. ඉරිසියාවෙන් වාසය කරන කෙනෙක්. ඒ නිසා බලන්න මේ අකුසලිය ගැන කල්පනා කරලා මේකෙන් මිදෙන්න නම් අපිට සැබෑ ධර්මයේ දේශනා කරා බුදුරජාණන් වහන්සේ මුදිතාව වඩන්න කියලා. ඔබ කැමතිද පින්වත්නි සමාජයෙන් කොන් වෙලා ඉන්න? ඔබ කැමති නෑ? ඔබ කැමතිද ඔබට ගෞරව සම්මාන කරන්නේ නැත්නම් කවුරුවත්? ඔබට දුකක් ඇති වෙනවද? දුකක් ඇති වෙනවා. ඔබ යම් පිරිසක් ළඟට යද්දී ඔබ ගණන් ගන්න නැත්නම් ඔබ පිළිගන්නේ නැත්නම් ඔබේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. එතකොට ඒකට හේතුව තමයි එතකොට කල්පනා කරලා බලද්දී යම් කිසි කෙනෙකුට ඒ වගේ දෙයක් ඇති වෙනවා නම් ඒකට හේතුව ඒ තමා තුළේ අකුසලයේ පැවැත්වීම. හැබැයි මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ අකුසල් සාමාන්‍ය හිතක හට ගන්නවා. ඒක කලබල විය යුතු නෑ. ඒක සිහිය පිහිටුවාගෙන පින්වත්නි, ඒ අකුසලයේ බැහැර කළා මුදිතාව වැඩුවොත් එයාට ඒ ආනිසංස එදා ඉඳන් ලැබෙනවා. එදා ඉඳන් ලැබෙනවා. එදා ඉඳන් එයාට ආනිසංස ලැබෙනවා. එයා සමාජයට යනකොට පිළිගන්නවා. එයා ප්‍රේමනාප වෙනවා. එයාට ගෞරව සම්මාන මාන ලැබෙනවා. එයා මහීසාක්‍යයි පිරිස ඉස්සරහා. ඇයි ඉරිසියා කරන්නේ? ආශ්චර්ය මේ ධර්මයේ. අద్භූතයි. මේ අසිරිමත් පරිවර්තනයේ චිත්ත සංතානේ ඇති වෙන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්නේ. වෙන දෙයකින් ඇති වෙන්නේ නැහැ ඒක. වෙන දෙයකින් ඇති වෙන්නේ නැහැ. ඕන්න බලන්න අල්පේ සාක්‍යය කියන අල්පේ සාක්‍ය වීමේ ප්‍රතිපදාව කියනවා ඉරිසියා කිරීම. පිළිගන්නේ නැහැ කවුරුවත්. අල්පේ සාක්‍යයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඉදපන මානව ඒකච්චෝ ඉත්තීවා පුරුෂෝවා අනිස්සා මානකෝ හෝති. ස්ත්‍රියක්කාර පුරුෂයෙක්කාර ඉන්න ඉරිසියා කරන්නේ නැහැ. පරලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනාසු න ඉස්සති. අන් අයට ලැබෙන ලාභ සත්කාර ගෞරව සම්මාන වන්දනාවන්ට ඉරිසියා කරන්නේ නැහැ. ඕවන් බාන්න. අන් අයට ලැබෙන ලාභ සත්කාර ගෞරව වන්දනා මාන වලට ඉරිසියා කරන්නේ නැහැ. එහෙනම් එයාට තියෙන මොකද්ද? මුදිතාව. එහෙනම් එයා මේ ගෞරව සම්මාන දැකලා සතුටු වෙනවා. අනේ කොයිතරම් දෙයක්ද? අන් අයට මිනිස්සු ගෞරව කරනවානේ. අනේ එයාට ඒක පිනක් නිසානේ ලැබෙන්නේ. එයාට එහෙනම් ගෞරවය ලැබිය යුතුයි. ඒ නිසා මේ ගෞරවය ලැබෙන්නේ කියලා එයා සතුටු වෙනවා. මොකද්ද තියෙන්නේ? මුදිතාව. එතන ඉරිසියාව නැහැ. ඒ තුල ඉරිසියාව නැහැ. එයාට තියෙන මුදිතාව. එයාගේ හිතේ මුදිතාව තියෙනවා. එයා සතුටු වෙනවා. එයා ඉරිසියා කරන්නේ නැහැ. උපදුස්සති. එයා තරහට ගන්නෑ. නරායට ලාභ සත්කාර ගෞරව සම්මාන ලැබෙනවනේ කියලා තරහට ගන්නෑ. ඇයි? එයාට මුදිතාව තියෙනවා. එහෙනම් මුදිතාව කියන්නේ අසිරිමත් කුසලයක්. බලන්න. සුගති උපද්දන් උපකාර වන, නිවන් මාර්ගට උපකාර වන කුසලයක් පින්වත්නි මුදිතාව. සුළුපටු දෙයක් නෙමෙයි මුදිතාව කියන ගුණය.
තුළුපට දෙයක් නෙවෙයි. එයාට එහෙනම් මුදිතාව තියෙනවා. එයා තරහ හටගන්නේ නැහැ. ඉස්සම්බන්ධති. ඉරිසියාවෙන් බැඳගන්නේ නැහැ. එයා ඒ අන් අයට ලැබෙන ගෞරව සම්මාන වලට වන්දනා මාන වලට ඉරිසියා කරන්නේ නැහැ. ඉරිසියාවෙන් බැඳගන්නේ නැහැ. සෝ තේන කම්මේ නේවන් සමත්තේන ඒවන් සමන්දින්නේන කායස වේදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජති. ඔහු ඒ විදිහට රැස් කරපු කර්මය නිසා සමාදන් වූ කර්මය මොකද්ද කර්මය? ඉරිසියා නොකර සිටීමේ කර්මය රැස් කරා. එයා මුදිතාව කියන කර්මය රැස් කරා. ඉරිසියා කරේ නැහැ. මුදිතාව කියන කුසලයේ රැස් කරගත්තා. ඒ නිසා කොහෙද උපදින්නේ? දෙවියන් අතර උපදිනවා. එයා සුගතියේ උපදිනවා. ආන්න බලන්න පින්වත්නි. මේ මුදිතාවට පුළුවන් කොහේ උපද්දන්නද? අපි දෙවියන් අතර උපද්දන්න පුළුවන්. බලන්න මේ චිත්ත අභ්‍යන්තරයේ අකුසල් ප්‍රහාණය වෙලා ඒ වගේ උතුම් කුසලයක් ඉපදුනාට පස්සේ ඒ කුසලයට පුළුවන් පින්වත්නි කොහේ උපද්දන්නද? දෙවියන් අතර උපද්දන්න පුළුවන්. සුගතිය උපද්දන්න පුළුවන් ඒ බලවත් කුසලයට. සතුටු වෙන්න මේ හිමිදිරි පාන්දර මේ පින්නතුන් අහන්නේ පුරුදු කළ යුතු දෙයක්. මුදිතාව කියන අසිරිමත් ගුණය. මේක පුරුදු කළොත් පින්වත්නි කොහෙද උපදින්නේ? එයා දෙවියන් අතර උපදිනවා. සුගතිය උපදිනවා. නොචේ කායස් වේදා පරම්මරණා සුගති සග්ගන් ලෝකං උපපජ්ජති. එයා මරණින්මත් දෙවියන් අතර ඉපදුන්නේ නැත්තම් සචේ manussත්තං ආගච්ඡති. මනුස්ස ලෝකේ ඉපදුනොත් යත්‍යත් පච්චාජායති. යම් යම් තැනක ඉපදුනාද මනුස්ස ලෝකෙට ඇවිල්ලා මහේසක්කෝ හෝති. මහේසාක්‍යයි කියනවා. මහේසාක්‍යය කියන්නේ එයා පිළිගන්නවා. එයාට පිරිවර සම්පත්තිය ඉන්නවා. එයාගේ කීර්ති ගෝසාව පැතිරලා යනවා. එයා දුටුවන් එයා ගැන පහදිනවා. එයාට ගෞරව සම්මාන මානන පූජනා ලැබෙනවා. ඇයි? ඉරිසියා කරන්නේ නැහැ. ඉරිසියා කරන්නේ නැහැ. ගෞරව සම්මාන මානන වන්දනා පූජනා එයාට ඒකාන්තෙම ලැබෙනවා. ඉරිසියා කරන්නේ නැහැ. එයා අන් අයගේ ලාභ සත්කාර දැකලා සතුටු වෙනවා. අනේ කොයිතරම් දෙයක්ද? බලන්න පින්වත්නි මේවා ලේසි කටයුතු නෙවෙයි. හිතේ ඇති කරගන්න මානසික ගුණයක් ඉරිසියාව නැහැ කියන එක. මුදිතාව කියන්නේ මානසිකව ඇති කරගත යුතු උපද්දවා ගත යුතු ගුණයක්. මේක ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නුවණින් කල්පනා කර කර මුදිතාව වඩන්න ඕනේ. ආනේ කෙනාට තමයි ඇති වෙන්නේ ඒ ගුණය. ඒ කායිකව ඇති කරගන්න දෙයක් නෙවෙයි පින්වත්නි, මානසිකව උපදවා ගන්න බලවත් කුසලයක් මුදිතාව කියන්නේ. ඉරිසියා නැතිකම. බලන්න බලා ඉද්දියාගේ ජීවිතේ දියුණු වෙලා යනවා. මුදිතාව තියෙනවා නම් එයා මහේසාක්‍ය වෙනවා කියනවා. මේක කියන මහේසාක්‍ය වීමේ ප්‍රතිපදාව මොකද්ද? අන්නයට ලැබෙන ලාභ සත්කාර ගෞරව සම්මාන මානන පූජනාවලට ඉරිසියා කරන්නේ නැද්ද? එයා ඒවා සතුටු වෙනවද? ඉරිසියා නොකර ඒවට අන්නයට ලැබෙන ලාභ සත්කාර ගෞරව සම්මාන මානන වලට සතුටු වෙනවද? ආන්නික මුදිතාවයි. ඒ ප්‍රතිපදාව කියනවා මහේසාක්‍ය වීම. එහෙනම් යම් ගමක ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා නම්, මහේසාක්‍ය කෙනෙක් ඉන්නවා නම් පින්වත්නි, පිළිගන්න කෙනෙක් ඉන්නවා නම් අපි දැනගත යුතුයි දැන් එයා ඉරිසියා කරන්නේ නැහැ. ඒකිනයි එයා පිළිගන්නේ හැමතැනම. ඒ නිසාම එයාට ගෞරව සම්මාන මානන පූජනා ලැබෙන්නේ. එයා බොහෝ අය දන්නේ ඒ නිසයි. මහේසාක්‍ය වෙන්නේ ඒ නිසයි. ඇයි? එයා ඉරිසියා කරන්නේ නැහැ. ඒක ditta ධම්ම වේදිනී වශයෙන්ම ඔබට ලැබෙයි පින්වත්නි. ඔබ යම් දවසක මුදිතාව පුරුදු කරොත් බලා ඉද්දී ඔබ දියුණු වෙයි. බලා ඉද්දි පින්වත්නි මේ ආනිසංස ඔබේ ජීවිතේට ලැබෙනවා. මොනවාද ලැබෙන්නේ? යන යන තැන සතුටින් පිළිගයි ඔබ. මහේසාක්‍යයි. ඔබ යම් තැනකට යනවද? යම් තැනකට ඔබ යනවද පින්වත්නි? ඒ යන තැන පිරිස සතුටින් ඔබ පිළිගයි. ඔබට ගෞරව මාන්න සම්මාන පූජනා ලැබෙයි. ඔබ මහේසාක්‍ය වෙයි. ඔබට පිරිවර සම්පත්තිය සිටී. එයි මේ සියල්ල බලන්න මුදිතාවෙන් ලැබෙන්නේ. මුදිතාව නිසා එයා මහේසාක්‍යයි. ගොඩාක් පිළිගන්නවා එයා. ගොඩාක් පිළිගන්නවා එයා. අපි මේ දෙයට කැමති නම් මේ අසිරිමත් ගුණය පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරන්න ditta ධම්ම වේදිනේ වශයෙන්ම මේ විපාකේ ලැබෙනවා. ඇයි? ධර්මයේ සම්දිත්තිකයි. බුදු කෙනෙක් පදාලා අසිරිමත් ධර්මයේ පින්වත්නි සම්දිත්තිකයි. සම්දිත්තිකයි කියන්නේ මෙලවදීම ධර්මයේ දකින්න පුළුවන්. මේ ජීවිතේම ධර්මයේ දකින්න පුළුවන්. එහෙනම් මුදිතාව වඩන්න ඔබ. මුදිතාව වඩන්න ඔබ දිනපතා දිනෙන් දින ඔබ මේ ආනිසංස ලබයි.
මොකක්ද ආනිසංස? ඔබ මහේ ශාක්‍ය වෙනවා. ඉරිසියාව බැහැර වෙන්න ඔබ මහේ ශාක්‍ය වී මුදිතාව ඔබගේ සිත තුළ වැඩි ඔබ මහේ ශාක්‍ය වෙනවා. මහේ ශාක්‍ය වෙනවා. ඉතින් බලන්න බුදු කෙනෙක්ගේ ධර්මයෙන් පින්වත් මේ සියල්ල ලැබෙන්නේ. ඒකයි මෙලොව පරලොව ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ අසිරිමත් ධර්මයයි. ධර්මයට සම කරන්න පුළුවන් දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. ලෝකේ කොහෙවත් නැහැ. ඒ මුදිතාව හොඳට වඩන්න. එයා ඉස්ලාම තමන්ට මුදිතාව වඩනවා කොහොමද? මම ආයුෂයෙන් වැඩෙම්මා. ඒ වගේම බලයෙන් වැඩෙම්මා. වර්ණයෙන් වැඩෙම්මා. ඒ වගේම එයා වඩනවා සැපයෙන් වැඩෙම්මා. ඒ වගේම යසසින් වැඩෙම්මා. කීර්තියෙන් වැඩෙම්මා. ප්‍රඥාවෙන් වැඩෙම්මා කියලා තමන්ට ඉස්සලා මුදිතාව පුරුදු කරනවා. මම ආයුෂයෙන් වැඩෙම්මා. වර්ණයෙන් වැඩෙම්මා. ඒ වගේම බලයෙන් වැඩෙම්මා. සැපයෙන් වැඩෙම්මා. යසසින් වැඩෙම්මා. කීර්තියෙන් වැඩෙම්මා. ඒ වගේම ප්‍රඥාවෙන් වැඩෙම්මා කියලා තමන්ට ඒ ඉස්සලා මුදිතාව වඩනවා. ඊළඟ පින නිවසේ ඉන්න අයට මේ නිවසේ සිටින සියලු දෙනා ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, ඒ වගේම යසසින් වැඩෙත්වා, කීර්තියෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා කියලා මුදිතාව වඩනවා. ඊළඟට පින්වත්නි ගමේ සිටින, නගරයේ සිටින, ඊළඟට පලාතේ සිටින, රටේ සිටින, ලෝකයේ සිටින, සියලු ලෝකවල සිටින සියලු සත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, යසසින් වැඩෙත්වා, කීර්තියෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා කියලා මුදිතාව වඩනවා. මෙහෙම වඩන්න ඉරිසියා සහගත සිතුවිලි වලට ඉඩක් නැහැ. එයා මුදිතාවම වඩනවා. පුරුදු කරන්න ඔබගේ ජීවිතයේ මහේ ශාක්‍ය භාවයට පත් වෙනවා. මෙලොවදී මේ ජීවිතේ මේ ධර්මයේ දකින්න පුළුවන් පින්වත් මුදිතාව වඩන කෙනෙකුට. දිශාවසෙන් වඩන්නත් පුළුවන්. නැගෙනහිර දිශාවේ, ඒ වගේම නැගෙනහිර අනු දිශාවේ, ඒ වගේම දකුණු දිශාවේ, දකුණු අනු දිශාවේ, බටහිර දිශාවේ, බටහිර අනු දිශාවේ, උතුරු දිශාවේ, උතුරු අනු දිශාවේ ආදී වශයෙන් සියලුම සත්වෝ ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, යසසින් වැඩෙත්වා, ඒ වගේම කීර්තියෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා කියලා මුදිතාව වඩනවා. ආන්නේ මුදිතාව වැඩිම තුල පින්වත්නි අපේ ජීවිතේ මහේ ශාක්‍ය භාවය ඇති වෙලා එයාට සතුටින් වාසය කරන්න පුළුවන්. මෙලවදී පරලෝක ගිහිල්ලා සුගතිය උපදිනවා. ඒ නිසා මේ වගේ අසිරිමත් දෙයක් අපිට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පින්වත්නි. ඒ ධර්මයෙන් තමයි මේ රැකවරණය අපිට ලැබෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැබෑ පිළිසරණ ලැබෙනවා කියන කාරණේ හොඳට තේරුම් ගන්න කෙනයි පින්වත්නි මේවා පුරුදු කරන්නේ. ශ්‍රද්ධාවට පැමිණිලා මේ ධර්මයේ ඒකාන්තෙම අපිට යහපත පිණිස පවතිනවා. සැපේ පිණිස පවතිනවා. අපිට හිතසුව පිණිසයි මේ ධර්මයේ පවතින්නේ කියලා දන්න කෙනා අර අකුසල් සහගත දේවල් බැහැර කර කුසලයෙන් පුරුදු කරනවා. ඒ කුසල් පුරුදු කරන්න එයාගේ ජීවිතේ ගුණවන්තයෙක් බවට පත් වෙනවා. එයා ධර්මයේ තුල සැබෑ රැකවරණේ ලබා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. සැබෑ රැකවරණේ ලබා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනාගේ ජීවිතේ මෙලොවත් සැපසේ වාසය කරනවා. පරලෝක ගිහිල්ලා එයා සුගතියේ ඉපදිලා බොහෝ සතුටු වෙනවා. මේ කුසල් දහම් වඩන නිසා. කුසල් දහම් පුරුදු කරන නිසා ඒ දේවල් ලැබෙන්නේ. කුසල් දහම් පුරුදු කරන නිසා. ඕන බලන්න පින්වත්නි. එහෙනම් මේ ප්‍රසිද්ධිය කෙනෙකුට මේ කෙනෙක් ගැන කීර්ති ගෝසාව, මේ කෙනෙක් ගැන ප්‍රසිද්ධිය, කෙනෙක් ගැන කතා කරනවා නම් මේ දේවල් ඒ කෙනාගේ තියෙන මුදිතාව නිසා යාට ලැබෙන්නේ. ඉරිසියා කරන කෙනෙක් ගැන කවදාවත් කතා වෙන්නේ නැහෙනි. එයා ගැන කීර්ති ගෝසාව පැතිරලා යන්නේ නැහෙනි. එයා ගැන ගුණ වර්ණාව පැතිරලා යන්නේ නැහැ. හැබැයි මුදිතාව තියෙන කෙනා ගැන ගුණ වර්ණාව පැතිරලා යනවා. කීර්ති ගෝසාව පැතිරිලා යනවා. අසවල් කෙනා මේ වගේ ගුණයක් පුරුදු කරනවානේ. අසවල් කෙනා ඉරිසියා කරන්නේ නැහෙනි. අන්න කීර්ති ගෝසාවේ පැතිරලා යන ආකාරය.
එයා පිළිබඳ කීර්ති ഘോഷාව පැතිරලා යනවා. එපමණකින් මෙයා මහේ ශාක්‍යයි. එයා පිළිගන්නවා. එයා ඕන තැනකට ගියත් එයා පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඇයි? මුදිතාව තියෙනවා. මුදිතාව තියෙනවා ඉරිසියා නොකර සිටීම නිසා. ඒ නිසා ගොඩාක් සතුට වෙන්න පුළුවන් නේද පින්වත්නි? මේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් බලන්න. එහෙනම් ධර්මයේ ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕනේ අපි. මේක ඇදහිල්ලෙන් පමණක් නතර වෙන දෙයක් නෙවෙයි. මේක තමාගේ සිතේ උපද්දා ගත යුතු ගුණයක්. මහන්සියෙන් වීරියෙන් යුතුව නුවණින් විමසමින් උපද්දා ගත යුතු ගුණයක් මේ මුදිතාව කියන ගුණය. ඒක ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි ඒක අපිට විස්තර වෙන්නේ මුදිතාව. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සැබෑ මුදිතාව මොකක්ද කියලා දේශනා කරේ. ඒවා පුරුදු කරොත් පින්වත්නි අපිට සතුටින් වාසය කරන්න පුළුවන්. පිරිසක් මැද්දට ගියත් එයා සතුටින් වාසය කරනවා. නිවසේ සිටියත් පාසලක ගියත් එයාට පිළිගැනීමක් තියෙනවනේ. මේවා ලබන්න කැමති නම් පින්වත්නි මේ ගුණේ පුරුදු කරන්න ඕනේ අපි. උතුම් වූ මුදිතාව කියන ගුණය. ඔබ අප සියලු දෙනාට මේ අසිරිමත් ගුණය පුරුදු කරමින් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උතුම් දහම් කාරණා එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර උදාර පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් සිළු දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින අල්පේශාක්‍ය මහේශාක්‍ය සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දිව්‍ය ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩෙත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. නම්බර් 210න් 25 ලුම්බිනි වත්ත සූර්ය පාළුව කඩවතයන් ලිපිනේ පදිංචිව සිට 2021 ජූලි මාස 4 වන දින මිය පරලොව ගිය පතිරාජ වඩුගේ සරච්චන්ද්‍ර මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ උදව් උපකාර කරපු සියලු දෙනා නමින් මේ පරලොවගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. කවිත ධනුෂ්ක පුතුණුවන්ටත් මෑණියන්ටත් දියණියටත් පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් පසුවන චන්ද්‍රා පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සැප සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් ඒ සෑම දිනාට උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ උදව් උපකාර කරපු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා අසපුවාසී රටවාසී ලෝවාසී සිළුගුණ දම්පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക දරුදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින ධම් ගුණයෙන් සිත සැනසේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන නම්බර් 210න් 25 ලුම්බිනි වත්ත සූර්ය පාළුව කඩවතයන් ලිපිනේ පදිංචිව සිට 2021 ජූලි මාස 4 වන දින මිය පරලොව ගිය පතිරාජ වඩුගේ සරස්චන්ද්‍ර මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් කවිත ධනුෂ්ක පුතුණුවන්ටත් මෑණියන්ටත් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ කරන කියන ධාර්මික රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.
සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුලදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. නිවෙස්වල සිට මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ සෑම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාව බලයෙන් ඔබ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. සුවසේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.